ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඔබට ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාල සීමාවක්. ඉතින් Vision Edu ශ්‍රී ලංකා අපගේ YouTube නාලිකාව තුලින් අපි සිතුවා කෙටියෙන් සාකච්ඡාවට ලක් කරන්න කොහොමද ਵਿਚාරයක් ලියන්නේ කොහොමද රසාස්වාදයක් ලියන්නේ කියන කාරණාවන් පිළිබඳව. ඉතින් ආරම්භයක් වශයෙන් ඔබට සඳහන් කළ යුතුයි විචාරයක් ලිවීම රසාස්වාදයක් ලිවීම බොහොම කෙටියෙන් කියා දිය හැකි මාතෘකාවක් නොවේ. විචාරය රසාස්වාදය යන මෙම කාරණා දිත්වය සිංහල වැනි විෂය මාලාවක පවතින ගැඹුරු විෂයපතයන් දෙකක් විදිහට අවධාරණය කරන්න පුළුවන්. විචාර ලිවීම නොයසේනම් කවි පන්තියක් රසාස්වාදය කිරීම යනු සරල ක්‍රියාවලියක් නොවේ. ඒ කෙසේ වෙතත් දුවේ පුතේ ඔබට විභාගය සඳහා විචාර සඳහා පෙනී සිටිය යුතු බැවින් අපි හිතුවා ඊටාම කෙටි සාකච්ඡාවක් ඔබ සමග ආරම්භ කරන්න. බොහෝ දෙනා මේ වචන දෙක අතර යම් ව්‍යාකූලතාවයක පසුවන බව අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකක්ද විචාරයක් කියන්නේ මොකක්ද රසස්වාදයක් කියන්නේ? මේ දෙක එකක්ද? මේ දෙකේ සමවිෂමතා තිබෙනවාද? මේ ආදී වශයෙන් විවිධ මතිමතාන්තර දකින්න පුළුවන් නිරීක්ෂණය කරන්න පුළුවන්. අද මා ඉදිරිපත් කරන අදහස්ම ඔබ පිළිගත යුතු නැහැ. ඔබට පුළුවන් ඒවා තව ගවේෂණය කරන්න. මේ සම්බන්ධ ලියවිච්ච විශාල පොත්පත් ප්‍රමාණයක් ඔබට මිලදී ගන්න පුළුවන්. පුස්තකාල මාර්ගයෙන් කියවන්න පුළුවන්. අපි මුලින්ම බලමු කුමක්ද විචාරයක් යනුවෙන් අදහස් වන්නේ. බොහෝ දෙනා පිළිගන්න ආකාරයට විචාරය යනු යම්කිසි සාහිත්‍ය නිර්මාණයක අඩංගුව පිළිබඳව කරන ಗುಣදොස් දැක්වීමක්. අති සරලව නිර්වචනය කරන්න පුළුවන් විචාරයක් කියන. කිසියම් සාහිත්‍ය නිර්මාණයක එහි ප්‍රකාශනයන් පිළිබඳ, එහි අන්තර්ගතයේ පිළිබඳ ಗುಣදොස් දැක්වීමක් විචාරයේ ලෙස සරලව අර්ථකථනය කරන්න පුළුවන්. බොහෝ දෙනා සිතනවා විචාරය යනු යම් සාහිත්‍ය නිර්මාණයක් අධික ලෙස උත්කර්ෂයට නැංවීම. එනම් පමණ ඉක්මවා වර්ණනා කිරීම හොඳ විචාරයක ලක්ෂණයක්. බොහෝ දෙනා කල්පනා කරනවා යම්කිසි සාහිත්‍ය නිර්මාණයක් උග්‍ර විවේචනයට භාජනය කිරීම විචාරයක ලක්ෂණයක් විදිහට, සාර්ථක විචාරයක ලක්ෂණයක් විදිහට. ඔබ මතක තබා ගන්න එවැනි අන්තයන්ට ඔබ ලඝු විය යුතු නැහැ. විචාරයක් ලිවීමේදී ඔබ පමණික්මවා වර්ණනා කිරීම හෝ පමණික්මවා එහි ಗುಣදොස් දැක්වීම යන අන්තයන් දෙකට ඔබ ලඝු නොවිය යුතුයි. ඔබ බොහොම මැදමාවතක ඔබට ගමන් කළ හැකි විචාරයක් ලිවීමේදී. දුවේ පුතේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා විචාර සකස් වන්නේ කෙසේද? ඔබ හොඳින් ග්‍රහණය කරගන්න. සාහිත්‍ය පාඩම් ඇසුරෙන් සකස් වන විචාර ඔබට ලබා දෙන දෙයක්. මා එය සමාන කරන්න කැමති නිශ්චිත තරඟමාලාවක් හඳුන්වා දී තිබෙන ක්‍රීඩාවකට. ඔබ ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ ඔබට සකසා ඇති නිශ්චිත තරඟමාලාව තුල. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබට ඊට එකඟ වෙන්න වෙනවා. මන්ද ඔබ වටා නිශ්චිත තරඟමාලාවක්, රීතිමාලාවක් පනවා තිබෙන නිසා. විචාරයත් එලෙසයි. සාමාන්‍ය පෙළ මට්ටමේ ඔබ වෙත ඉදිරිපත් කරන විචාරයන්හි ඔබට පවරා තිබෙන නිශ්චිත සීමාවක්. එම සීමාවට යටත්වයි ඔබ විචාරය ලිවිය යුතු වන්නේ. උදාහරණයක් වශයෙන් අපි සාකච්ඡා කරමු සිංහල සාහිත්‍ය රසස්වාදයේ විෂය මාලාවට අදාළව අපි ගමු උදාහරණයක් අලුතගෙනා මනමාලි යන ජී.බී. සේනානායකයන්ගේ කවි පන්තිය. දැන් මේ කවි පන්තිය ඇසුරෙන් විචාරය සකස් වන්නේ කෙසේද? ඔබට නිශ්චිත ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් වී පවතිනවා. උදාහරණයක් වශයෙන් නූතන මධ්‍යම පාන්තික පවුලේ අඹුසැමි සම්බන්ධතාවන්හි ස්වરૂපය ජී.බී. සේනානායක කවියට නගා ඇති ආකාරය ඔහුගේ අලුතගෙනා මනමාලි නම් වූ කවි පන්තිය ඇසුරෙන් විචාරයට ලක් කරන්න. මා ඊටාම කෙටියෙන් ඔබට විචාර ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. දැන් බලන්න මේ හා සමාන ප්‍රශ්න තමයි ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී ඉදිරිපත් වන්නේ. ඔබට ප්‍රශ්නය දෙනවා. එහෙනම් මතක තියාගන්න විචාරයකදී ඔබට නිශ්චිත කාරණාව සඳහන්ව කෙරෙනවා. ප්‍රශ්න පත්‍රය තුල
ඔබ ඊට යටත්ව තමයි විචාර ප්‍රශ්නය ගොනු කළ යුතු වන්නේ. ඔබට සිතැඟි දේවල් ලියන්න එහිදී ඔබට නිදහස ලැබෙන්නේ නැහැ. අපි උතුරෙන් කවි පන්තිය ගමු. සාගර පලන්සූරිය කවියා උතුරෙන් නම් වූ සිය පැදි පෙළ තුලින් ජාතික සමගිය පිළිබඳ අවධාරණය කර තිබේ. සුදුසු උදාහරණ තුනක් ගෙන හැර දක්වමින් මේ පිළිබඳ සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න. ඔබට දී තිබෙන නිශ්චිත සීමාවක්. ඔබට පුළුවන් ඒ නිසා සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය රසස්වාදයේ ප්‍රශ්න පත්‍ර වෙත නැවත අවධානය යොමු කරන්න. එහිදී ඔබට දකින්න ලැබේවි ඔබට නිශ්චිතව ਵਿਚාර ඉදිරිපත් වී ඇත්තේ කෙසේද යන වග. යම් සීමාවක් ඔබ වෙත පැවරී තිබෙනවා. එහිදී අසා තිබෙන ප්‍රශ්නයට ඔබ උත්තරය ගොනු කළ යුතු වෙනවා. ඉතින් දුවේ පුතේ කොහොමද මේ ਵਿਚාර ප්‍රශ්නයට අපේ පිළිතුරු අපි ගොනු කරන්නේ? ඔබ හොඳට මතක තියාගන්න ගොඩාක් දුවදරුවෝ කරන වැරද්දක් තමයි ලැබුණු ගමම්ම අදාළ ප්‍රශ්නේ උඩින් පල්ලෙන් කියවලා ਵਿਚාරය ලියන්න පටන් ගන්නවා. මම මේ වැරදි ඉස්සෙල්ලා කියන්නේ. ගොඩාක් ලියනවා. පමණ ඉක්මවා ලියනවා. සමහර විට පිටු 5-6 ප්‍රමාණයක් එක ਵਿਚාරයක් සඳහා ඔබ කාලය වැය කරමින් ලියනවා. ඔබ නැවත හිමින් සීරුවේ කියවා බලන විටයි පෙනෙන්නේ විචාර ප්‍රශ්නේ ඔබට යම් සීමාවක් පනවලා තිබෙනවා. ඔබෙන් අපේක්ෂා කරන දෙයක් තිබෙනවා. හැබැයි ඔබ කාලය නාස්ති කරමින් වැල්වටාරම් ලියමින් ඔබ සිතන ඔබ ਵਿਚාරයක් ලිව්වයි කියලා. හැබැයි ඔබට නිමේෂයක් ගත වෙද්දි තේරෙන ඔබ ලියා තිබෙන්නේ ਵਿਚාරයක් නොවන වග ඔබේ සීමාවෙන් ඔබේ පාලනයෙන් ඔබේ ලිවීම ගිලිහි ඇති බව ඔබ වටහා ගන්නවා. ඒ නිසා දුවේ පුතේ ඉස්සල්ලාම ප්‍රශ්න පත්‍රය අතරට ලැබුණම ඔබ ලියන්න වේගවත්භාවය ළඟා කරගන්න එපා. ඉක්මන් වෙන්න එපා. ඉස්සල්ලා ප්‍රශ්නය හොඳින් කියවන්න. වරක් දෙවරක් හොඳින් විචාර ප්‍රශ්නය කියවන්න. එවිට ඔබට හොඳින් ග්‍රහණය වේවි ඒ විචාර ප්‍රශ්නයේ ගැබ් වී තිබෙන තේමාවන්. ඔබේ තේමාවන් ඇසුරෙන් තමයි ඔබේ විචාර ප්‍රශ්නයට අදාළ සාකච්ඡාව ආරම්භ කළ යුතු වන්නේ. අපි ගමු තවත් සරල උදාහරණයක්. ඔබට මතක ඇති ආගන්තුක සත්කාරය. විමල රත්න කුමාරගම කවියා රචනා කර තිබෙන. මම ඊට පෙර මේ පිළිබඳ සාකච්ඡා කළා. නූතන සංකීර්ණ සමාජ සන්දර්භයක් තුල ආගන්තුක සත්කාරයේ වැනි උත්තම ගුණාංග වියකී යන සමාජයක වියකී යන සමයක විමල රත්න කුමාරගම කවියා ආගන්තුක සත්කාරයේ ඇති කාලීන වැදගත්කම සිය කවි පන්තියෙන් අවධාරණය කර ඇති අයුරු උදාහරණ 3ක් ගෙන හැර දක්වමින් සාකච්ඡා කරන්න. හිතන්න ඔබට මෙවැනි ਵਿਚාරයක් ආවයි කියලා. දැන් ඔබ මොකද කරන්නේ? ගත්ත ගමන් ලියනවද? නැහැ. ඔබට දී තිබෙන සීමාව. ඔබ ඉස්සල්ලා හොඳින් බලන්න ඔබෙන් අසා තිබෙන ප්‍රශ්නේ වචන තේමාවන්. ඔබෙන් අසා තිබෙනවා වචන කිහිපයක්. මා යලි අවධාරණය කරන්නම්. කාලීන සමාජයේ වියකෙන උත්තම මානව ගුණාංගයක්ලු. ඔන්න ਵਿਚාරය ඔබට යම් මඟ පෙන්වීමක් කරලා තිබෙනවා. ඔබ ලිවිය යුත්තේ ඔය සීමාවට යටත්ව. කාලීන සමාජයේ මේ අප ජීවත් වෙන සමාජයේ කළගුණ සැලකීම ආගන්තුක සත්කාරය කියන කාරණාවන් වියකිලා ගිහිල්ලා පොදු සමාජ මතයක් ඉදිරිපත් කරනවා. ඒ බව තවදුරටත් පිළිබිඹු කිරීම සඳහා එහි අගය කියාපෑම සඳහා ආගන්තුක සත්කාරයේ යන උත්තම මානව ගුණාංගේ අගය කියාපෑම සඳහා විමල රත්න කුමාරගම කවියා සිය පද්‍ය පන්තිය යොදාගෙන ඇති ආකාරයේ ඔබ ලියන්න ඕනේ. එතකොට සමාජයේ වියකිච්ච දෙයක්, වියකී පවතින දෙයක් යලි සමාජයේ වෙත අවතීර්ණ කිරීම සඳහා කවියා සිය පන්හිඳ මෙහෙවා තිබෙන්නේ කොහොමද කියලායි ඔබ ලියන්න ඕනේ. මේ එක උදාහරණයක් පමණයි. කුස ජාතකයේ පබාවතියගේ චරිතය පිළිබඳ විමසන්න යනුවෙන් ਵਿਚාරයක් ආවත් ඒත් එහෙමයි. ඒ නිසා අංක 1 ඔබ පළමුව විචාර ප්‍රශ්නය හොඳින් කියවන්න. එහි තේමා, අනු තේමා ඔබේ පැන්සලෙන් ඔබට පුළුවන් යටින් ඉරි ඇඳ ගන්න. ඒ තේමා කෙරෙහි අවධානය හොඳින් යොමු කරන්න. වැල් වටාරම් ලිව්වයි කියලා දුවේ පුතේ ඔබට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා අහලා තියෙන එක තේමාවක් වෙන්න පුළුවන්. තේමා දෙකක් වෙන්න පුළුවන්. තේමා තුනක් වෙන්න පුළුවන්. ඒ තේමා තුනට අදාළව ඔබේ මනස හොඳින් සංසුන් කරගනිමින් ඔබ උදාහරණ පෙළ ගස්ස ගන්න ඔබ පාඩම් කරගෙන යන. උදාහරණ පෙළ ගස්ස ගත්ත ගමන්ම ඔබට ਵਿਚාරයේ බොහොම අපූර්වවට ලියන්න පුළුවන් මනස සංසුන් නිසා. ඒ නිසා අංක 1 විචාරයකදී ඉදිරිපත් වන තේමාවන් හොඳින්
හඳුනගන්න ඒවා හැකිතාක් ඔබට ගැළපෙන පරිදි ප්‍රායෝගිකරණය කරගන්න. ඒවා තේරුම් ගන්න. අපි තව උදාහරණයකින් විමසා බලමු. වෙසක් පහන කෙටි කතාව ගමු ජී.බී. සේනානායකයන්ගේ. ග්‍රාමීය පවුල් සැකැස්මක සහෝදර සබැඳියාවන් වගේම මේ ලෝක සනාතන දහම නිරූපණය වී ඇති ආකාරය කෙලෙසද වෙසක් පහන නැමැති කෙටි කතාවේ නිරූපණය වී තිබෙන්නේ. පහදන්න. හිතන්න ඔබට මෙවැනි ਵਿਚාරයක් ආවයි කියලා. ග්‍රාමීය පවුල් සැකැස්මක සහෝදර සබැඳියාව ඔන්න එක තේමාවක්. සහෝදර සහෝදරයන් අතර සබැඳියාව ඔබ අවධාරණය කළ යුතුයි ඔබේ ਵਿਚාරේ. හැබැයි ඔබට කියනවා ග්‍රාමීය පවුල් සැකැස්මක ගමක අයියලා මල්ලිලා නංගිලා අතර සම්බන්ධයක් මේකේ කියවෙනවද? අනෙක් පස්සෙන් ඔබෙන් අහනවා ලෝකේ සනාතන දහම ඇතිවීම වගේම නැතිවීම මේ කෙටි කතාවේ ඒ කාරණාව මතු කරනවද? එතකොට ඔබ හොඳින් ග්‍රහණය කරගන්න විචාර ප්‍රශ්නේ ඔබෙන් තේමා දෙකක් අසා තිබෙනවා. ඔබ එහෙනම් උත්තරේ ගොනු කරන්න ඕනේ කෙලෙසද? මේ අසා තිබෙන තේමා දෙකට අනුරූපව ඔබ උදාහරණ මනසේ පෙළගස්වමින් ඉන් අනතුරු ඔබට ඔබේ විචාර ප්‍රශ්නේ ආරම්භ කළ හැකියි. නැතුව ගොඩාක් දුවල පුතාල කරන වැරද්ද තමයි නැවත සිය වචනයෙන් ලියන කතාවම. වෙසක් පහනේ කතා සාරාංශය තමන්ගේ වචනෙන් ලියනවා. මල්ලි හිටියා නංගි කෙනෙක් හිටියා අයියා කූඩුව හදනවා කූඩුව ගිනි ගත්තා. ඔබේ වචනෙන් ලිවීම ਵਿਚාරේ නොවේ. කවිය නැවත ලියනවා. කවිය අර්ථය නැවත ලියනවා. දුවේ පුතේ කවියක අර්ථය නැවත ලිවීම හෝ කෙටි කතාවක් මතකයෙන් නැවත ලිවීම හෝ නන්ද තෙරුන්ගේ වස්තුව නැවත ලිහිල් බසින් ලිවීම හෝ ਵਿਚාරය නොවේ. මා මෙහිදී අදහස් කරන්නේ නැවත ලියන්න එපා කියලා නෙමෙයි. කවිය අර්ථය ලියන්න එපා කියලා නෙමෙයි ලිවිය යුතුයි. නමුත් එක්තරා සීමාවකට ඔබ නැවත ලිවිය යුත්තේ ඔබේ කරුණ පැහැදිලි කිරීම සඳහා. එහෙම නැතිව ඔබ ආරම්භයේ සිටම ලිහිල් බසින් කවිය අර්ථය ලියනවා නම් කෙටි කතාව නැවත ලිහිල් බසින් ලියනවා නම් ඒ ਵਿਚාරයක් නොවේනේ. ඒ නැවත ලිවීමක්. ඒ නිසා ඔබ හොඳින් ග්‍රහණය කරගන්න තේමාවන් සිහිපත් කරන්න හඳුනගන්න ඊට ගැළපෙනසේ උදාහරණ ඔබ පෙළගස්ස ගන්න. නිවැරදිව උදාහරණ පෙළගස්ස ගන්න. ඔබට පුළුවන් ප්‍රශ්න පත්‍රයේ පසකින් යම් කටු සටහනක් ගොනු කරන්න ඔබේ ප්‍රශ්න පත්‍රයේ. ඔබ කලබල විය යුතු නැහැ. ඊට පස්සේ මොකද්ද දුවේ පුතේ කරන්නේ? ඊළඟට ඔබේ වැදගත්ම ඡේදය තමයි ආරම්භක ඡේදය. කොහොමද ආරම්භක ඡේදය ගොඩක් දුවදරෝ ලියන්නේ? අර සාහිත්‍ය නිර්මාණකරුවා පිළිබඳ දීර්ඝ විස්තරයක් ලියන ඔබේ ආරම්භක ඡේදයට. ඔබෙන් අසා තිබෙන්නේ සුවිශේෂී තේමා කිහිපයක්. නමුත් ඔබ කාලය වැය කරනවා සාගර පලන්සූරිය, ජී.බී. සේනානායක, විමලරත්න කුමාරගම, මොනිකා රුවන්පතිරණ මේ ඕනෑම සාහිත්‍යවේදියෙකුගේ වතගොත ඔබ අධික ලෙස ඔබේ ආරම්භක ඡේදයට ඔබ ඇතුළත් කරනවා. අදාළ කවියා කිවිඳිය උපත ලැබූ ස්ථානය, ඔහු අධ්‍යාපනය ලැබූ ස්ථානය අදාළද? විචාර ප්‍රශ්නයට ඒ අදාළ නැහැ. ඒ නිසා මතක තබා ගන්න ඔබ යම් විස්තර සැපයීමක් සිදු කළ යුතුයි. නමුත් ඒ යම් කිසි සීමාවකට යටත් ඔබ සූක්ෂම විය යුතුයි. ඔබේ ආරම්භක ඡේදය ඊටාම සූක්ෂම ලෙස අසා තිබෙන විචාර ප්‍රශ්නයට ගැළපෙන අයුරින් ඔබ ඔබේ ආරම්භක ඡේදය සකසා ගත යුතුයි. ඒ සඳහා ඔබට ඔබේ බුද්ධිය භාවිත කළ හැකි. මම උදාහරණයකින් පෙන්වා දෙන්නම්. දෙවියන් මැරීම යනුවෙන් ජී.බී. සේනානායක කවි පන්තියක් රචනා කර තිබෙනවා. මම උසස් පෙළ උදාහරණයක් ගන්නෙ. දැන් හිතන්න ඔබෙන් මේ ආශ්‍රිත ਵਿਚාරයක් ගොනු වී පවතී. ඔබ කොහොමද ආරම්භක ඡේදය ලියන්නේ? ඔබ ජී.බී. සේනානායකගේ වතගොත අධික ලෙස හුවා දැක්වීම සිදු කළොත් පළවෙනි ඡේදය ඔබ ඔබටම කරගන්නා වූ අවාසිය. ඔබ එහිදී කුමක්ද කළ යුත්තේ? අපි ඔබට සමීප උදාහරණයක් ගමු. ඔබට ඊටාම සමීප දැනෙන උදාහරණයක් අපි ගමු. මා කලින් ගත්ත උදාහරණය අලුතගෙනා මනමාලි කියන උදාහරණය අපි ගමු. ඒ ආශ්‍රිතව ඔබට ਵਿਚාරයක් ඉදිරිපත් වී පවතින. එහිදී ඔබ ආරම්භක ඡේදයේ ලිවිය යුත්තේ ජී.බී. සේනානායකයන්ගේ වතගොත අධික ලෙස විස්තර කිරීමෙන්. වැරදි. ඒ නිසා ඔබ සූක්ෂම විය යුතුයි. ඔබේ අසා තිබෙන ਵਿਚාරයට අනුරූපව ඔබේ ආරම්භක ඡේදය ඔබ ගොඩනගන්න. ඔබෙන් අසා තිබෙන්නේ නූතන කුටුම්බගත මධ්‍යම පාන්තික පෞල් ජීවිතයේ අමුසැමි සම්බන්ධතාවන් පිළිබඳව නම් අමුසැමි සම්බන්ධතාවන් නිරූපණය වී ඇති ආකාරය පිළිබඳව නම්
ඔබ ඊට සරිලන ලෙස ඔබේ ආරම්භක ඡේදය නිර්මාණය කරගන්න. මම මෙහිදී අදහස් කරන්නේ කවියා කිවිඳිය නොයසේනම් සාහිත්‍යකරුවා පිළිබඳ සඳහනක් කරන්න එපා කියලා නෙමෙයි. අධික ලෙස ඔහු පිළිබඳ වර්ණනා කිරීම ඔබේ කාලය වැයවීමට හේතුවක්, ලකුණු නොලැබී යාමට හේතුවක්, ඔබෙන් අසා තිබෙන විචාර දිශානතියෙන් ඔබ ඈත් වීමට හේතුවක්. කොහොමද එහෙනම් ආරම්භක ඡේදය ලියන්නේ? මම උදාහරණයක් පවසන්නම්. ඔබෙන් අසා තිබෙන්නේ නූතන මධ්‍යම පාන්තික පෞල් ජීවිතේ අඹුසැමියන් එකිනෙකා හඳුනා ගන්න ආකාරය, එකිනෙකා සංජානනය කර ගන්න ආකාරය විය හැකියි. ඔබේ ਵਿਚාරය. ඔබ එහිදී ලිවිය යුත්තේ මීට සරිලනම. කෙසේද? නූතන මධ්‍යම පාන්තික පෞල් සන්දර්භය පාදක කරගනිමින් පැන නගින විවිධ සමාජ විෂමතා සාහිත්‍යකරුවාගේ නිබඳ අවධානයට ලක් වූ ශේෂ්ත්‍රයක් ලෙස හඳුනාගත හැකිය. එහිදී කවිහු සිය පන්හිඳෙන් මධ්‍යම පාන්තික ජීවිතයේ පවතිනා වූ අරුමැසි ලක්ෂණ මෙන්ම එහි ගතිකයන් විවරණය කර ඇත. ජී.බී. සේනානායක නිසදස් පද්‍ය සම්ප්‍රදායේ සමාරම්භකයා ලෙස එහි ස්ථානගත වන්නේ පුද්ගල సంతාණයට එබිකම් කරමින් පුද්ගල సంతාණයන් එකිනෙකා හා ගැටෙමින් කටයුතු කරන ආකාරය කවියට නගා ඇති නිසා වෙයි. ඔහු විසින් විරචිත අලුතගෙනා මනමාලි නම් වූ මෙම නිර්මාණයද මධ්‍යම පාන්තික කුටුම්බගත ජීවිතය පිළිබඳ විවරණයක් සපයන අතරවාරයේම පුද්ගල సంతానගත සිතුවිලි එකිනෙකා හා අනුරූපව හැසිරෙන ආකාරය කියාපාන්නා වූ කදිම නිර්මාණයක් ලෙස අවධාරණය කළ හැකි වේ. එලෙස ඔබට පුළුවන් ඔබේ ආරම්භක ඡේදය ගන්න. පමණ ඉක්මවා දීර්ඝ විය යුතු නැහැ. රූල් 5කින්, රූල් 6කින් ඔබට ඔබේ ආරම්භක ඡේදය ගොනු කරන්න පුළුවන්. රූල් 7ක් වුණත් කමන්නේ. 5-7 අතර සීමාවට ඔබට එය සීමා කළ හැකියි. මා එහිදී ජී.බී. සේනානායකයන්ගේ වෙනත් නිර්මාණ සඳහන් කළේ නැහැ. ඔහුගේ උපත සඳහන් කළේ නැහැ. ඔබට ඊටාම අවශ්‍ය නම් පුළුවන් රචනා කරන්න මේ නිර්මාණය උපුටාගත් ග්‍රන්ථය. එය ඔබට ලිවීම වඩා හොඳයි ලෙස මා සිහිපත් කරනවා. මා සඳහන් කරනු කැමැති ආරම්භක ඡේදයේ උපුටාගත් ග්‍රන්ථය සඳහන් කිරීම. ඔන්න දුවේ පුතේ ਵਿਚාරයේ ආරම්භක ඡේදය මම කියලා දීලා අවසන්. ඉන් පසු ඔබට පුළුවන් ඔබෙන් අසා තිබෙන තේමාවන්ට අනුරූපව ඔබ උදාහරණත් පෙළ ගස්සගෙන තින්නේ ඔබේ ක්‍රමික සාකච්ඡාව ਵਿਚාරය ඇතුලේ ගොනු කරන්න. ක්‍රමිකව ඔබේ කරුණු වෙත අවතීර්ණ වෙමින් ඔබේ සාකච්ඡාව ගොනු කරන්න පුළුවන්. නොයසේනම් ආරම්භක ඡේදයේම යම් වාක්‍ය කොටසකින් ඉඟියක් ඔබ ලබා දෙනවා. ඒ අනුව මේ ශේෂ්ත්‍රයන් කෙරෙහි අවධානයට ලක් කරමින් මෙම සාකච්ඡාව සිදු කළ හැකි බව. එතකොට ඔබේ පිළිතුරු පත්‍රයේ කියවන ගුරුවරයා ආරම්භක ඡේදයෙන්ම ඔබේ දිශානතිය තේරුම් ගන්නව විචාර දිශානතිය ඔබ මඟ පෙන්වා තිබෙනවා. උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරයාට මගේ විචාරය පාදක වන්නේ මේ කියන තේමාවන්ට යටත්වයි මගේ විචාරය ගලාගෙන ගොස් තිබෙන්නේ. ඉතින් දුවේ පුතේ විචාර ලිවීම කියන්නේ එක්තරා කලාවක්. මෙවැනි කෙටි වීඩියෝකින් මා සිතන්නේ නැහැ විචාරය පිළිබඳ අපට පුළුල් පැතිරුණු අන්තර්විෂයක සාකච්ඡාවක් කළ හැකි බව. මේ ඊටාම කෙටි සාකච්ඡාවක් ඔබට පුළුවන් මා පවසන දේ අභියෝගයට ලක් කරන්න. එකඟ නොවන තැන් පහතින් කමෙන්ට් කරන්න පුළුවන්. මා පවසන දෙහි යම් ගතියුක්තක් තිබෙනවා නම් ඔබේ දැනුම වැඩි කර ගැනීම සඳහා තවත් පුළුවන් මේ කෙටි කාල සීමාව ඇතුළත පොත්පත් පරිශීලනය කරන්න. ඔබේ ජීවිතයට යම් එකතුවක් ළඟා කරගන්න. අද මා සඳහන් කළේ සැබෑ ලෙසම ਵਿਚාරයක් කියන්නේ මොකක්ද? ඔබට ලැබී තිබෙන දෙයක් ඔබට ක්‍රීඩා කළ යුතු වන්නේ පනවා තිබෙන නීති රීති සන්දර්භයක් තුලයි. ඔබට අවශ්‍ය දේ සිතුමනාපේ ලිවිය නොහැකි විභාගයේදී ඔබට දී තිබෙන තේමාවන්ට යටත් වේ. නිසා අංක 1 තේමා හඳුනාගත යුතුයි. අංක 2 එම තේමාවන්ට අදාළ උදාහරණ බොහොම මනස සැහැල්ලු කරගනිමින් ඔබ සටහන් කළ යුතුයි පසකින්. අංක 3 ඔබට පුළුවන් අදාළ සාහිත්‍යවේදියා පිළිබඳ යම් කෙටි විවරණයක් සපයමින් ඔබෙන් අසා ඇති ਵਿਚාරයට අනුරූපී ආරම්භක ඡේදයක් ගොනු කරන්න. ඉතාම ආකර්ශනීය ආරම්භක ඡේදයක්, වැඩි විස්තර අටුව ටීකා වලින් තොර ආරම්භක ඡේදයක්. ඒ වගේම ඉතාම හොඳයි ආරම්භක ඡේදයේ අවසාන හරියේදී ඔබට යම් ඉඟියක් ලබා දෙන්න ඔබේ ਵਿਚාරයේ ඉදිරි පෙළ ගැස්ම පිළිබඳව. ඉතින් විචාර ලිවීම පිළිබඳ දෙවන වීඩියෝවෙන් අපි සාකච්ඡා කරමු කොහොමද උදාහරණයක් සම්බන්ධ කරගනිමින්
මේ උදාහරණය පැහැදිලි කරමින් ਵਿਚාරය ඉදිරියට ගලාගෙන යන්නේ කොහොමද ඒ ලියන්නේ අන්තර් සම්බන්ධතාවයකින් යුතුව කියන වග ඒ වගේම රසාස්වාදයේ පිළිබඳවත් අපි ඊටාම ඉක්මනින් සාකච්ඡා කරමු මෙවැනි කෙටි ඒත් කල යුතු පාඩම් මාලාවන් විදිහට. ඉතින් ආරාධනා කරනවා Vision Edu ශ්‍රී ලංකා සමග එකතු වන්න. ඔබ තවමත් Vision Edu ශ්‍රී ලංකා subscribe කරලා නැත්නම් ඔබට පුළුවන් subscribe කරන්න. මෙවර විභාගයට පෙනී සිටිමින් ඔබ විභාගය අවසන් කළ පසු අපගේ channelෙන් සමුගන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් ආරාධනා කරන්න ආදරණීය නංගිල මල්ලිලට මේ විෂය වටා එකතු වන්න. අපගේ channel වටා එකතු වන්න. ඔවුන්ට පණිවිඩය ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපිත් සමග එකතු වන්න. ඔබේ අදහස්, චෝදනා, යෝජනා ඔබට පහතින් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ නිසා Vision Edu ශ්‍රී ලංකා subscribe කරන ලෙස ඉල්ලා සිටිමින් සමුගන්නවා. ඔබ සියලු දෙනාට ජය වේවා.